ආයිබෝන් දල පුතාලා ආයිබෝන්. ඇහුණා නේද මාව? ඇහෙනවද? අයිබෝන් සර්. රයිට්. ඕකේ. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔව්. අයිබෝන් සර්. ඔව්. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලාත් ප්‍රාර්ථනා කරන හැමෝටම. එසේම සර්. හරි ඕකේ. සර්. රයිට්. එසේම වේවා. ඔව්. බෝඩ් එක පේනවද හොඳට? මම ඇහෙනවද? සිග්නල් ප්‍රශ්නෙම තියෙන කට්ටිය ඉන්නවද? නෑ සර්. පේනවද නේ? රයිට්. ඔව් මේ දවස්වල අර කරන්ට් එක කපන හින්දා සිග්නල් වල වීක් මේ කියන්නේ සිග්නල් වීක් වෙලා තියෙනවා නේ. ටවර්ස් වලට හරියට කරන්ට් එක ලැබුණ නැතුණාම එහෙම ප්‍රශ්නයක් තියෙනවා. රයිට්. හරි. එතකොට දැන් අපි හතරවෙනි පාඩම කරලා ඉවරයි. එතකොට ඒකේ ටියුට් එක තමයි කරන්න තියෙන්නේ. ටියුට් එක print out ගත්තද හැමෝම? print out එක ගත්තු නැති කවුරු හරි ඉන්නවද? යෝහාර අලුතෙන් දාවේ. සර් මට මේ දවස් ටික එන්න බැරි වුණා. ටියුට් එක ගත්තේ නැත්තේ කවුද? ටියුට් එක හැමෝම ගත්තද? රයිට් පුතාලා මෙහෙමයි ගෲප් එක පිළිබඳව අවධානයෙන් ඉන්න. රයිට් අංක 1. ඔයාලගේ ෆෝන් වල ගෲප්ස් ඇති නේද? 60 හුටමාරක් ඇති ගෲප්ස්. රයිට්. නමුත් අර විශේෂයෙන්ම ක්ලාස් වල ගෲප් වල අවධානයෙන් ඉන්න. රයිට් ටියුට්ස් දානවා මොනවා හරි මැසේජස් තියෙනවා නම් දානවා. ඒවා බලන්න. හරිද? ඒකද හොඳයි. එමනම් මුලින්ම ඔයාලගේ ඇටෙන්ඩන්ස් මාක් කරන්න. රයිට් කොහොමද මාක් කරන්නේ? Zoom එකේ chat එකට දාන්න ඔයාලගේ WhatsApp අංකයයි නමයි. රයිට් විනාඩියක් දෙන්න ටක් ගාලා දාන්න හැමෝම. Zoom එකේ chat එකට දාන්න. හැමෝම දාන්න ටක් ගාලා. හැමෝම දාන්න ටට්ටක් ගාලා දාන්න වෙලා ගන්න එපා. මේ ටියුට් එක පේනවද? මම දාපු ටියුට් එක පේනවද ඔයාලට? ෂෙයා වෙලා තියෙන්නේ? ඔව් සර්. රයිට් හරි. එමනම් අපි මුලින්ම මෙහෙම කරමු. අපි ටියුට් එකට කලින් පොතේ අභ්‍යාස කරලා යමු. රයිට්? ඔයාලා පොතේ අභ්‍යාස කරලා නැතුව ඇති නේද? හරි. දැන් මෙහෙම කරන්න. කොලයක් අරගෙන හරි? දැන් මේකේ කරන්න එපා. මේක ලියාගෙන යන්නත් එපා. කොලයක් අරගෙන ඒ කොලේ පොඩි පොතක පොඩි කොල කැල්ලක් අරගෙන ඒක උඩින් ලියා ගන්න හතරවෙනි පාඩම පොතේ අභ්‍යාසය. රයිට් නැත්නම් රයිට් පොතේ අභ්‍යාසය කියලා ලියලා ප්‍රශ්න අංකය දාලා උත්තරේ ඔයාලා සටහන් කරන්න. රයිට් ප්‍රශ්නේ අංකය දාලා උත්තරේ සටහන් කරන්න. ඊට පස්සේ ඒක ඇටච් කරගන්න අන්තිමටම මන් දුන්න ටියුට් එකේ. රයිට් ටියුට් එකේ ඒක ඇටච් කරගන්න. පොතේ මේක කරන්න යන්න එපා. හරිද? රයිට් හැමෝටම පොත් හම්බෙලානේ තියෙන්නේ. හරි. එතකොට මෙතන තියෙනවා ප්‍රශ්න තියෙනවා 11ක් තියෙනවානේ. 11යි මේකත් එක්ක මෙතනත් ප්‍රශ්න 10ක් තියෙනවානේ. නේ? එතකොට ඔක්කොම 21ක් තියෙනවා. රයිට්? ඒක කරමුකෝ ඉස්සෙල්ලා මුලින්ම.
පොතේ මේ මගේ ටියුට් එකට යන්න කලින් පොතේ අභ්‍යාස කරලා එමු. ටක් ගාලා කරන්න. රයිට් දැන් පටන් ගන්න එමුනා. ප්‍රශ්න 21යි මම විනාඩි 15කින් මේක සාකච්ඡා කරන්න පටන් ගන්නවා ඈ. පොත හම්බෙච්ච නැති කවුරු හරි ඉන්නවද තාමත් ඉස්කෝලේ? පොත හම්බෙච්ච නැති කවුරු හරි ඉන්නවනම් මට මම මේකම මෙහෙම කොහොම පෙන්නන්නම්. තාමත් මේ නම්බරේ දාපු නැති කට්ටිය WhatsApp නම්බරේ දාන්න Zoom එකේ chat එකට. පන්තිට සම්බන්ධ වෙන්න හැමෝම දාන්න ඕන. එක්කෙනෙක් එකපාරක් දැම්මම නම් ඇති මැසේජ් එක ඈ. දෙපාර තුන් පාර දාන්න එපා. ගොඩක් අය දාලා නැහැ. හැමෝම දාන්න නම්බර එක.
කරලා ඉවරයි නම් ඉවරයි කියලා කියන්න. ඉවරද නෑනේ?
ඉවරයි ඉන්නවද? තව කරනවද? හරිද පුතාලා? කො කතා කරන්නේ නැහැ නේ කට්ටිය. ඉවර කට්ටිය කියන්න බලන්න ඉවර කට්ටිය. ඉවරයි. අමාෂා ඉවරද අමාෂා? තීක්ෂණ ඔව් සර්. සඳුනි ඉමේෂා ජිනිරු right හරි එහෙනම් අපි සාකච්ඡා කරමුද? right okay අපි බලමු එහෙනම් පහත ප්‍රශ්න සඳහා දී ඇති පිළිතුරු අතුරින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න නේද? නිවැරදි හෝ එහෙම නැත්නම් හොඳට ගැළපෙන උත්තරේ. right. පදාර්ථ පමණක් අඩංගු වර්ණය කුමක්ද? right. ඉස්සෙල්ලා මට කියන්න මොකද්ද පදාර්ථය කියලා කියන්නේ? නේ? පදාර්ථය කියලා කියන්නේ මොනවද අපි? මතක තියෙන්න ඕනේ. මොකද්ද පදාර්ථය කියලා කියන්නේ? අර්ථ දැක්වීම අවකාශය දක්වන්නා දේ. එහෙම එහෙම කිව්වොත් වැරදි. අවකාශයෙන් ගන්නා ස්කන්ධයක් සහිත දේ. very good. අවකාශයෙන් ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දේවල් වලට අපි කියනවා පදාර්ථ කියලා කියනවා. right? ඒ ලක්ෂණ දෙකම තියෙන්න ඕනේ. අවකාශයෙන් ඉඩක් ගන්නවා අනිත් එක තමයි ස්කන්ධයකුත් තියෙනවා. ওই දෙකම තියෙන්න ඕනේ පදාර්ථයක් වුණාම. හරි? right. බලමු එතකොට එහෙම දේවල් මොනවද මෙතන තියෙන්නේ කියලා නේද? වාතය පදාර්ථයක්ද? ඔව් සර්. ඔව් ඩග්ගා කියන්න ඕනේ වෙලා ගන්න නේද? right. වාතය පදාර්ථයක්. ජලය පදාර්ථයක් නේද? ආලෝකය නෑ සර්. ශක්තියක් නේ. ඒක ශක්තියක්. ඒක පදාර්ථයක් නෙමෙයි. එතකොට පළවෙනි උත්තරේ වැරදි. දෙක බලන්න. ජලය, තාපය සහ ගඩොල. එතකොට මෙතන තාපය කියලා කියන්නේ ශක්තියක්. එතකොට ඒකත් වැරදි නේ. විදුලිය, ගඩොල සහ තීන්ත. නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර. right. එතකොට විදුලිය කියලා කියන්නේ ශක්තියක්. right. විදුලිය කියලා කියන්නේ පදාර්ථයක් නෙමෙයි. right. විදුලිය කියන්නේ ශක්තියක්. එතකොට මේ එක ගන්නත් බෑ, දෙක ගන්නත් බෑ, තුන ගන්නත් බෑනේ. හතරෙනි එක බලන්න. ගඩොල, තීන්ත සහ වාතය. ඒ තුනම පදාර්ථ. right. අපි අවට ඇති දේවල් අපි ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි පදාර්ථ, අනිත් එක තමයි ශක්තිය නේ. ওই දෙක තමයි මේ විශ්වයේ තියෙන්නේ. right. පදාර්ථය සහ ශක්තිය තමයි මේ මුළු විශ්වයේම තියෙන්නේ. right. එතකොට එකට උත්තරේ 4. right. හරිනම් හරි දාගන්න. දෙක බලන්න ඝන සහ ද්‍රව වලට පමණක් අදාළ වූ ලක්ෂණයක් වන්නේ ඝනයි ද්‍රවය වලට පමණක් අදාළ වූ ලක්ෂණයක්. ස්ථීර හැඩයක් තිබීම. හරිද වැරදිද? වැරදි. වැරදි right වැරදි. නිශ්චිත පරිමාවක් තිබීම.
ඒක හරිනේ. සම්පීඩනය කිරීමට හැකිවීම. හරිද? ඔව්. ඒතකොට ඝනයක් සම්පීඩනය කරන්න අමාරුයි නේ. තාමත්ම අපහසුයි. එතකොට අංශු නිදහසේ චලනය වීම. එතකොට මතකද ඝන ද්‍රව වායු වල අපි ඉගෙන ගත්තා ඝන ද්‍රව්‍ය වල අංශු චලනය වෙන්නේ නැහැ. මොකද වෙන්න පුළුවන්නේ? එක තැන කම්පණය වෙනවානේ. කම්පණය වෙනවා. එයා චලනය වෙන්නේ නැහැ පුතාලා. එයා එක තැන කම්පන වීමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ද්‍රව සහ වායු වල අංශු චලනය වෙනවා. රයිට්? එතකොට හතරවෙනි එකත් වැරදිනේ. හරි උත්තරේ තමයි 2. මේ දෙකටම ඝන සහ ද්‍රව වලට නිශ්චිත පරිමාවක් තියෙනවා. රයිට්? ඒක දන්නවනේ. එතකොට මේ ස්ථිර හැඩයක් නැහැ ද්‍රවයට. රයිට්? එතකොට දෙකේ 2 තමයි උත්තරය ඈ. හරියට දාගන්න. ජල බඳුනකට තීන්ත බිඳු කීපයක් එක්කල විට තීන්තවල පැහැය ජල බඳුන පුරා පැතිරේ. මෙම නිරීක්ෂණය පැහැදිලි කිරීම සඳහා වඩාත්ම උචිත පිළිතුරු කුමක්ද? ජලය අසංකරයි. ඔව්. ජල බඳුනකට තීන්ත බිඳු කීපයක් එක්කල විට තීන්තවල පැහැය ජල බඳුන පුරා පැතිරේ. මෙම නිරීක්ෂණය පැහැදිලි කිරීම සඳහා වඩාත්ම උචිත පිළිතුරු කුමක්ද? බලමු උත්තර ටිකනේ. ජලය අසන්තත වේ. ඒක හරි. දැනට හරි. තීන්ත අසන්තත වේ. ඔව් තීන්තත් අසන්තත වේ කියන එක ඒකත් හරි. ඒකත් හරි. නේ? ජලයත් අසන්තතයි තීන්තත් අසන්තතයි. ජලය හා තීන්ත අසන්තත වේ. අන්න දෙකම තියෙනවා. ජලය හා තීන්ත අසන්තතයි. 4 කියනවා තීන්ත අසන්තත අතර ජලය සන්තත වේලු. ඒක වැරදිනේ නේ. එතන මොකක්ද හරි උත්තරේ? ජලය හා තීන්ත අසන්ත. ඔව් ජලය හා තීන්ත යන දෙකම අසන්තතයි. දෙකේම අංශුමය ස්වභාවයක් තියෙනවා. ඒ අංශුමය ස්වභාවයෙන් හින්දා තමයි ඒගොල්ලෝ චලනය වෙන්නේ නේ. රයිට්? ජල අංශු චලනය වෙනවා. තීන්ත අංශු චලනය වෙනවා. රයිට්? අංශු නේ. තීන්ත අංශු අතරට ජලය එනවා. ජල අංශු අතරට තීන්ත යනවා. නේ? දෙකම අසන්තතයි. දෙකම අසන්තතයි. රයිට්? ඒකින්ද 3 එක තමයි උත්තරේ. රයිට්. 4 බලන්න. 4 මොකද්ද? සංශුද්ධ ද්‍රව්‍යයක් වන්නේ පහත ඒවායින් කුමක්ද? කියන්න බලන්න උත්තරේ. කියන්න. බෝතල් කළ පානීය ජලය. සංශුද්ධ ද්‍රව්‍යයක් වන්නේ පහත ඒවායින් කුමක්ද? බලමු උත්තර ටික. බෝතල් කළ පානීය ජලය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට. අවර්ණ දන්තාලේප. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට. රයිට්. මොකද්ද සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා අපි ඉගෙන ගත්තේ පුතාලා? සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා කියන්නේ මොකද්ද? සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා කියන්නේ ඒ ද්‍රව්‍යයට සංගතක එකක් පමණ. ඔව් නිශ්චිත ලක්ෂණ පවතිනවා නේ. රයිට්? නිශ්චිත ලක්ෂණ පවතිනවා. ඊට පස්සේ ඒ නිශ්චිත ලක්ෂණය කියන්නේ අපි ඒක තවදුරටත් කුඩා කොටස් වලට බෙදන්න බෑ. බෙදුවොත් අර නිශ්චිත ලක්ෂණ අයින් වෙලා යනවා. හරි? තේරුණාද? එතකොට දැන් බෝතල් කරන පානීය ජලයේ නේ බෝතල් කරන පානීය ජලය තුල ජලය විතරක් නෙවෙයිනේ තියෙන්නේ. තව ජලයේ දිය වෙලා තියෙන වෙන දේවල් තියෙනවා නේ. ලවණ වර්ග දිය වෙලා තියෙන පුළුවන්. නේද? වෙනත් දේවල් දිය වෙලා තියෙනවා ජලය තුල. right? වායු අංශුන් දිය වෙලා තියෙන පුළුවන්. ඔක්සිජන් දිය වෙලා තියෙන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් දිය වෙලා තියෙන්න පුළුවන්. right? එතකොට මෙතන ආශුත ජලය කිව්වනම් අන්න සංශුද්ධ ද්‍රව්‍යයක්. ආශුත ජලය කියලා කියන්නේ සුපිරිසිදු ජලය වෙන මොනවත් ඒ තුල නැහැ. right? එතකොට මෙතන තියෙන පුතාලා පානීය ජලය. right?
දැන් ඔය ගත්තොත් එහෙම දැන් අපි ඔය මේ කඩෙන් ගන්න බෝතල් කළ පානීය ජලය ගන්නකො. ඒකේ තියෙනවා ඉන්ග්‍රීඩියන්ට්ස්. ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා කියන්නේ ඒ තුල අඩංගු දේවල්. ඔය බෝතලේ ලේබල් එක අරන් කියවලා බලන්න. රයිට්? ඒකේ අඩංගු දේවල් එක ගහලා තියෙනවා. ඒ කියන්නේ ජලය විතරක් නෙවෙයි තියෙන්නේ. තව විවිධ ද්‍රව්‍ය ඒ තුල තියෙනවා. ඒකෙන්ද ඒක සංසුද්ධ නැහැ. ඒක මිශ්‍රණයක්. රයිට්? ඒක මිශ්‍රණයක්. රයිට්? ඒක සංසුද්ධ නැහැ. පැණිබීම. පැණිබීම කියලා කියන්නේ විවිධ ද්‍රව්‍යයන්ගෙන් යුතු මිශ්‍රණයක් නේ. ඒ තුල සීනි තියෙනවා, ජලය තියෙනවා, තවත් ඕක නිෂ්පාදනය කරනකොට වෙන වෙන අපද්‍රව්‍ය ඔකට එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒකත් මිශ්‍රණයක්. අවර්ණ දන්තාලේප. right දන්තාලේප කියලා කියන්නේ සංසුද්ධ ද්‍රව්‍යයක් නෙමෙයි. ඒක නිෂ්පාදනය කරනකොට විවිධ ද්‍රව්‍යයන්, විවිධ රසායනික ද්‍රව්‍යයන් එකතු කරනවා. ඒකත් මිශ්‍රණයක්. හැබැයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලාම තියෙනවා. right සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විතරමයි තියෙන්නේ. right ඒකින්ද ඒක තමයි මෙතන සංසුද්ධ ද්‍රව්‍යයක් වෙන්නේ. හරි 4. හැබැයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය කිව්වොත් එහෙම ඒක සංසුද්ධ නැහැ එතකොට නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට ජලයේ දිය කරපුවාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් හැදෙන්නේ. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් තියෙනවා ජලයත් ඒ තුල තියෙනවා නේ. එතකොට ඒක මිශ්‍රණයක්. හරි. දැන් මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට කියලායි තියෙන්නේ. කින්ද ඒක සංසුද්ධ ද්‍රව්‍යයක්. right පහ බලන්න. කුඩා බලයක් යෙදුව විට කුඩු වී යෑම හඳුන්වනු ලබන්නේ බංගුරතාවේ නේ. right උදාහරණ අඟුරු. නේ අඟුරු කෑල්ලකට අපි පොඩි තට්ටුවක් දැම්මොත් එහම අඟුරු කෑල්ල කැඩෙනවා. right එතකොට පහට උත්තරේ 2. 6 බලන්න. ජලය සහ භූමි තෙල් සමාන පරිමා ගත් විට ඒවායේ ස්කන්ධ සම්බන්ධයෙන් ශිෂ්‍යයන් තිදෙනෙකු ප්‍රකාශ කළ අදහස් තුනක් පහත දැක්වේ. right සමාන පරිමා තමයි අරන් තියෙන්නේ. ජලයයි භූමි තෙලයි සමාන පරිමා. අපි හිතමුකෝ මිලිලීටර් 100 ගත්තා කියලා. right එතකොට කියනවා සමාන පරිමා තමයි අරන් තියෙන්නේ. කියන්නේ මිලිලීටර් 100 තමයි අරන් තියෙන්නේ කියලා හිතා ගන්නකො. right අහනවා ස්කන්ධ එකිනෙක සමාන වීලු. ඒ කියන්නේ ජලයේ ස්කන්ධයයි කියන්නේ මිලිලීටර් 100 තුල තියෙන ජලයේ ස්කන්ධයයි මිලිලීටර් 100 තුල තියෙන භූමි තෙල වල ස්කන්ධයයි සමානයිලු. හරිද වැරදිද? හරිද වැරදිද? කියන්න බලන්න කවුරු හරි. right ඔය සමාන පරිමා අපි මිලිලීටර් 100 right ඔන්න ජලයේ මිලිලීටර් 100ක් ගත්තා. පරිමාව එකයි. භූමි තෙල් මිලිලීටර් 100ක් ගත්තා. පරිමාව එකයි. මේකේ ස්කන්ධය මනිනවා. තරාදිය මේකේ ස්කන්ධය මනිනවා. මේක ජලය මේක භූමි තෙල. right එතකොට ස්කන්ධ දෙක මොකද වෙන්න පුළුවන් කියන්නේ ස්කන්ධ දෙක සමාන වෙනවද මේ දෙකේ? ස්කන්ධ දෙක සමාන වෙනවද? නැහැ. ඇයි ඒ? ඝනත්වය වෙනස්. right මොකද්ද අපි ඝනත්වය කියලා කියන්නේ? ඒකක පරිමාවක ස්කන්ධය. ඒකක පරිමාවක ස්කන්ධය. පරිමාව එකයි. හැබැයි ස්කන්ධය වෙනස් පුතාලා. ජලයේ ස්කන්ධය අපි ගත්තොත් එහෙම මේ මිලිලීටර් 100 අපි ජලය මැන්නොත් එහෙම මේක සංසුද්ධ ජලය නම් ඇත්තටම මෙතන මිලිලීටර් 100ක් තුල ජලය ග්‍රෑම් 100ක් පවතිනවා. හරි. හැබැයි භූමි තෙල් ග්‍රෑම් 100ක් පවතින්නේ ඊට වඩා අඩු වගයක් තමයි තියෙන්නේ. right ඊට වඩා අඩු වගයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ භූමි තෙල් ජලයට සාපේක්ෂව ස්කන්ධයෙන් අඩුයි. කියන්නේ ඝනත්වය අඩුයි. ඒකින්ද තමයි ජලය මත භූමි තෙල් පාවෙන්නේ. right ජලයට භූමි තෙල් දැම්මම ජලය උඩ භූමි තෙල් පාවෙන්නේ මේකේ ඝනත්වය අඩු හින්දා. right ඝනත්වය අඩු හින්දා. එතකොට පළවෙනි එක වැරදි. භූමි තෙල් වල ස්කන්ධය අඩුයි. ඒක හරි. ජලයේ ස්කන්ධය වැඩි. ඒකත් හරි. ඒවයි නිවැරදි වන්නේ මොකද එතකොට? B හා C පමණි නේ. හතරවෙනි උත්තරය හරි. B හා C පමණි.
හත බලන්න විද්‍යුත් සරණායක ද්‍රව්‍යයක් වන්නේ පහත ඒවායින් කවරක්ද? හරිම ලේසියිනේ. විදුලිය ගමන් කරන්නේ මේකෙන් මොනව තුලින්ද? යකඩනේ. right? යකඩ තුලින් තමයි විදුලිය ගමන්. ලී තුලින් ගමන් කරන්නේ නැහැ. වැලි තුලින් ගමන් කරන්නේ නැහැ. ඉටි තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. right? යකඩ නේ. හැබැයි ලී තෙමිලා තිබ්බොත් එහෙම. ලී තෙමිලා තිබ්බොත් විදුලිය ගමන් කරනවා. right? හැබැයි දුර්වල ලෙස අර යකඩේ ගමන් කරනවා වගේ හොඳට ගමන් කරන්නේ නැහැ. හැබැයි දුර්වල ලෙස විදුලිය ගමන් කරන මේක තෙමිලා තිබුණොත්. right? right. අට බලන්න සම්මත වායුගෝලීය පීඩනයේදී සංසුද්ධ ජලයේ තාපාංකය කොපමණද? මොකද්ද තාපාංකය කියලා කිව්වේ අපි? අපි තාපාංකය කියලා කිව්වේ මොකද්ද? ඕව මතක තියෙන්න ඕන පුතාලා පාඩම් කරන්න ඕන. ද්‍රවාංකය යනු කුමක්ද? තාපාංකය යනු කුමක්ද? ඕව මතක තියෙන්න ඕන. තාපාංකය කියලා කියන්නේ ද්‍රවයක් වාෂ්ප වන නිශ්චිත උෂ්ණත්වය නේ. ඔව්. ද්‍රවයක් වාෂ්ප වන නිශ්චිත උෂ්ණත්වයට අපි කියනවා තාපාංකය. ද්‍රවාංකය කියලා කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය. ඒක ද්‍රවාංකය. right? එතකොට ජලයේ නවවෙනි එකට උත්තරේ මොකද්ද? 9 තාම කතා කරේ නෑ පුතා. සෙල්සියස් අංශක 100යි. සෙල්සියස් අංශක 100යි නේ. 100 දී තමයි ජලය වාෂ්ප වෙන්නේ. ඒ කියන්නේ ජලයේ තාපාංකය. right? ජලයේ නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. වායුගෝලීය පීඩනය එකේදී හැබැයි right. මේ බිඳුව කියලා කියන්නේ ජලයේ ද්‍රවාංකය නේ. බිඳුව කියලා කියන්නේ ජලයේ ද්‍රවාංකය. right. නම බලන්න විදුලිය ගමන් කරන ද්‍රවමය ලෝහය කුමක්ද? රසදිය. රසදිය නේ. අපි ඉගෙන ගත්තා එක ලෝහයයි තියෙන ද්‍රවයක් විදිහට පවතින ඒ තමයි රසදිය. right. 10 බලන්න. ද්‍රවයක තාපාංකය සම්බන්ධයෙන් සිසුන් ප්‍රකාශ කළ අදහස් කීපයක් පහත දැක්වේ. ඒ ද්‍රවයක් රත් කිරීමේදී අවස්ථා විපර්යාසයක් සිදුවන උෂ්ණත්වයයි. තාපාංක ගැන තමයි මේ කතා කරන්නේ. ද්‍රවයක් රත් කිරීමේදී අවස්ථා විපර්යාසයක් සිදුවන උෂ්ණත්වයයි. ඒක හරිද වැරදිද මේ ප්‍රකාශය? හරි. ඒක හරිනේ. අවස්ථා විපර්යාසෙ සිද්ධ වෙන්නේ උතන නේ. ඒ කියලා කියන්නේ ද්‍රව අවස්ථාව වායු අවස්ථාව බවට වෙනස් වෙනවා නේ. ඒක වෙනස් වෙන්නේ තාපාංකයේදී. right? ඒක හරි. B බලන්න. ඝනයක් රත් කිරීමේදී උෂ්ණත්ව වෙනසක් සිදු නොවි ද්‍රව බවට පත්වන උෂ්ණත්වයයි. නෑ ඒක වැරදිනේ. ඒක වැරදි. ඊළඟ බලන්න ද්‍රවයක් රත් කිරීමේදී උෂ්ණත්ව වෙනසක් සිදු නොවි වායු බවට පත්වන උෂ්ණත්වයයි. ඒ මොකද? ඒකත් වැරදිනේ. ද්‍රවය රත් කරන උෂ්ණත්වය වෙනස් වෙනවනේ. ඒක පොඩ්ඩක් බලන්න එතන හරිද කියලා එක. එතන පොඩ්ඩක් පොඩි ගැටලුවක් තියෙන පුතාලා පොඩ්ඩක් ඉන්න. ඔව් දැන් මෙහෙම එකක් තියෙනවා පුතාලා. දැන් ද්‍රවයක් රත් කිරීමේදී සෙල්සියස් අංශක 100 දී පවතින ද්‍රවය විදියටමයි. සෙල්සියස් අංශක 100 දී එයා වායු විදියටත් පවතිනවා නේ. ඇත්තට මෙතන උෂ්ණත්වය වෙනසක් වෙන්නේ නැහැ. නේ? වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේක හරි උත්තරේ තමයි C උත්තරේ. C පමණිය හරි උත්තරේ C. right? දැන් ඒක අපි කියන්නේ අර වඩාත් ගැළපෙන උත්තරේනේ අපි තෝරන්න ඕන. right? දැන් ඔයම උත්තරයක් තිබ්බේ නැත්නොත් අපිට ගන්න පුළුවන් පළවෙනි උත්තරේ. right? හැබැයි මෙතන වඩාත්ම ගැළපෙන්නේ ද්‍රවයක් රත් කිරීමේදී උෂ්ණත්වය වෙනසක් සිදු නොවි වායු බවට පත්වන උෂ්ණත්වය තමයි එතකොට අපි මෙතෙන්දී තාපාංක කියලා අපි හඳුන්වන්නේ. C පමණයි උත්තරේ.
11 බලන්න. සංසුද්ධ ලෝහයක ඔව්. ඔව් කියන්න. පස්වෙනි ප්‍රශ්නේ උත්තරේ මොකක්ද? පස්වෙනි එකේ උත්තරය 2. 2. දෙක. Thank you sir. ඕකේ පුතා. රයිට් මේක බලන්නකො 2. පහත ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණුද වැරදි නම් වැරදි ලකුණුද යොදන්න. වාතයේ පදාර්ථයක් නොවේ. හරිද වැරදිද? වැරදි. වැරදිනේ. වාතය කියන්නේ පදාර්ථයක්. සියලුම පදාර්ථ අංශුමය ලෙස සැකසී ඇත. හරි. ඒක හරිනේ. ඒක එකට උත්තරේ මොකක්ද? කීයටද? Excuse me sir. 11 වෙනි එක. 11ට උත්තරේ 11 ප්‍රශ්නේ කතා කරමු. ඔව් 11 අපි කතා කරේ නෑනේ. සංසුද්ධ ලෝහයක ඝනත්වය සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර කුමක්ද? නිශ්චිත ආගයක් ගනි. මොකක්ද හරි උත්තරේ? සංසුද්ධ ලෝහයක ඝනත්වය සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර. බලමු උත්තර ටික බලමු. සෑම විටම ඉහළ අගයක් ගනි. එහෙම කියන්න බෑනේ. රයිට්. බොහෝ විට පහළ අගයක් ගනි. නිශ්චිත අගයක් ගනි. සියලුම ලෝහවල ඝනත්ව සමානයි. රයිට්. මේකේ හරි උත්තරේ තමයි නිශ්චිත අගයක් ගනි. ඒ කියන්නේ සංසුද්ධ ලෝහයකට නිශ්චිත අගයක් තියෙනවා ඝනත්වයේනේ. ඒ ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ පුතාලා. රයිට්. සංසුද්ධ ලෝහය විතරන්නේ සංසුද්ධ ඕනම වස්තුවක. රයිට්. ඒකේ ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒක නිශ්චිතයි. සංසුද්ධ ජලය ගත්තොත් සංසුද්ධ ජලය ගත්තොත් එහෙම ඒකේ ඝනත්වය 1000යි. ඒ 1000 වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මුහුදු ජලය ගත්තොත් ඒකේ ඝනත්වය වෙනස් පුතාලා. මොකද මුහුදු ජලයේ සංසුද්ධ නැහැනේ. ඒකේ විවිධ අපද්‍රව්‍ය තියෙනවා. එතකොට අනිත් ඒවාගේත් ඝනත්වයත් එක තමයි මෙතෙන් එන්නේ. එවරේජ් අගයක් එන්නේ. සාමාන්‍ය අගයක් එන්නේ. හරි. මිරිදි ජලයක් ගත්තත් ඒත් හරියට බැලුවොත් එහෙම ඒත් එතන ඝනත්වය වෙනස් වෙනවා. රයිට්. අපි කියන්නේ සංසුද්ධ ජලයේ ඝනත්වය මේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. රයිට්. ඒ වගේ තමයි රසදිය ගත්තොත් එහෙම. සංසුද්ධ රසදිය ගත්තොත් එහෙම ඒකේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 13000 කීයද? 600යි. නේ? ඒ වගේ වෙන ඒක නිශ්චිත අගයක්. ඒ සංසුද්ධ ද්‍රව්‍යයට ඝනත්වය කියන එක නිශ්චිතයි. right. පහ තව මොනවාරි ප්‍රශ්න තියෙනවද? සර් 7 වෙනි එකට කීන එකටද? 8ටද? 7 වෙනි එකට 7ටද? 7 වෙනි එකට ඔව් 7 යකඩනේ පුතාලා. right. සන්නායකනේ සියලුම ලෝහ සන්නායකයි. සියලුම ලෝහ තුලින් විදුලිය ගමන් කරනවා. right. එතකොට මෙතන තියෙන ඇත්තට අනිත් දේවල් පරිවාරකනේ. විදුලිය ගමන් කරන්නේ නැති දේවල්. ලී වැලි ඉටි කියලා කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැහැ. right. එතකොට මේකේ එකට උත්තරේ ඒක වැරදි. 2 සියලුම පදාර්ථ අංශු මෙලෙස සැකසී ඇත. ඒකත් හරිනේ. ඒකත් හරි. වායුවක අංශු නිදහසේ චලනය වෙමින් පවතී. හරිද වැරදිද? හරි. ඒක හරි. සූර්යයා තුල ඇත්තේ ශක්තිය පමණි. ඒක මොකද කියන්නේ? ඈ? වැරදි. 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 සූර්යයා කියලා කියන පුතාලා ඒ තුල තියෙන්නේ වාතය තියෙන්නේ. හීලියම් සහ හයිඩ්‍රජන්. රයිට් වායුන් තියෙන්නේ. ඒ වායු අතර සිද්ධ වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් තමයි ශක්තිය නිපද වෙන්නේ. රයිට් ඒක ඔයාලට ඉදිරියට ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒක එතකොට සූර්යයා තුල පදාර්ථය තියෙනවා. පදාර්ථය සහ ශක්තිය කියන දෙකම තියෙනවා. නේ? එතකොට ශක්තිය තමයි අපිට ලැබෙන්නේ ආලෝකය හා තාපය විදියට. right. පහ බලන්න. ඝන ද්‍රව මෙන්ම වායුද පහසෙන් සම්පීඩනය කළ හැකිය. හරිද වැරදිද? ඝන ද්‍රව මෙන්ම වායුද පහසෙන් සම්පීඩනය කළ හැකිය. වැරදි.
වැරදිනේ. වැරදි. ඔව්. වායු නම් පහසුවෙන්ම සම්පීඩනය කරන්න පුළුවන්. වැරදි. ඔව්. ද්‍රව අපහසුයි, ඝනත් අපහසුයි. right? ඒ කියන්නේ මේ ප්‍රකාශය වැරදි. ඝන ද්‍රව පහසුවෙන් සම්පීඩනය කරන්න බෑ. right. මොකද සම්පීඩනය කියලා කියන්නේ? සම්පීඩනය කියලා කියන්නේ මොකද්ද අපි? උදාහරණ විදිහට සිරින්ජරයක් ගන්නකොනේ. සිරින්ජරයක් අපි සිරින්ජරේ ක්‍රියාවනේ. right? සිරින්ජරේට වතුර පුරවලා අපිට තද කරන්න බෑනේ. right? ගොඩාක් තද කරන්න බෑ. නේ සම්පීඩනය වෙන්නේ නැහැ එතන. right? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා පුතාලා. අපි අධික පීඩනයෙන් ඔක සම්පීඩනය කරොත් එහෙම වෙනසක් වෙන්න පුළුවන්. right? උදාහරණ විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාලා ගෙදර තියෙන ගෑස් සිලින්ඩරේ නේ ගෑස් මේ දවස්වල ගෑස් මොන ප්‍රශ්නක් තියෙනවා නේ LPG කියලා කියන්නේ. right? LPG කියලා මොනවද? liquid petroleum නේ petroleum gas නේ LPG ඔය දෙක අරන් හදලා තියෙන LPG කියලා කියන්නේ ඒකයි නේ. එතකොට ගෙදර තියෙන ගෑස් සිලින්ඩරේ right හරි අපි මෙතනින් එළියට ගන්නකොට එන්නේ වාතය right LPG right LPG වාතය තමයි එළියට එන්නේ. හැබැයි සිලින්ඩරේ ඇතුළේ තියෙන්නේ මෙයා ද්‍රවයක් විදියට තියෙන්නේ. උදාහරණ විදිහට ලයිටරේ නේ ලයිටරේ ඔයාලා දැකලා තියෙන ලයිටරේ වань එක ඇතුළේ වතුර තියෙනවා වගේ නේ තියෙන්නේ නේ LPG තමයි සම්පීඩනය කරලා තියෙන්නේ right ඒ කියන්නේ LP ගෑස් එක ඒ කියන්නේ වායුව අධික පීඩනයකට තෙරපුවාම මොකද වෙන්නේ වායු අංශුන් ලං වෙලා right තවදුරටත් එයා ලං වෙනකොට මොකද වෙන්නේ එයා ද්‍රවයක් බවට පත් වෙනවා. එතකොට ද්‍රවය තුල පදාර්ථයේ වැඩි වශයෙන් පවතිනවා. ඇයි ඒ? ද්‍රවයක අංශු අතර ද වායුවට සාපේක්ෂව right වායුවට සාපේක්ෂව ද්‍රවය තුල අංශු අතර තියෙන අවකාශය අඩුයි නේ අඩුයි. ඒකින්ද අර අපි මේ තුලට පුරවන ගෑස් right අධික පීඩනයේ මේ තුලට පුරවන ගෑස් අධික පීඩනයට ලක් කියලා නේ සම්පීඩනයට ලක් කියලා මෙයා ද්‍රවයක් බවට පත් වෙනවා. right එතන සම්පීඩන වෙලයි තියෙන්නේ. right ඊළඟ 6 ද්‍රවයකට ස්ථිර හැඩයක් මෙන්ම ස්ථිර පරිමාවක්ද ඇත. වැරදි. ඔව් ද්‍රවයකට ස්ථිර හැඩයක් නම් නැහැ. හැබැයි ස්ථිර පරිමාවක් තියෙනවා නේ. එතකොට මේ ප්‍රකාශය වැරදි. තම බංගුරතාවෙන් යුතු ලෝහයකි. හරි. තඹ කෑල්ලකට ගහපු ගම එක කුඩු වෙලා යනවද තඹ කෑල්ල? නේ? අඟුරු කෑල්ල වගේ කුඩු වෙලා යන්නේ නැහනේ තඹ කෑල්ල. බංගුරතාවය කියලා කියන්නේ කුඩා බලයක් යෙදුව විට එයා පහසුවෙන් කුඩා කැබලි වලට කැඩෙනවා නේ. ඒක තමයි බංගුරතාවය කියලා කියන්නේ. හොඳම උදාහරණය තමයි අඟුර. නේ? අඟුරකට අපි පොඩ්ඩක් තට්ටුවක් නේ පොඩි මිටියකින් පොඩි පහරක් ගැවුවොත් එම මේක කැඩලා යනවා. right? වියලි පස් පිටකට අපි පොඩි තට්ටුවක් දැම්මොත් එම වියලි පස් පිට කඩලා යනවා නේ. ඒ බංගුරතාවය. ඒතකොට තඹ කියන්නේ ලෝහයක්. right? ඒතකොට ලෝහේ බංගුරතාවය නැහැ. right. අට බලන්න සල්ෆර් තාපහ විද්‍යුත් සන්නායක අලෝහයකි. සර් පස්වෙනි එකටයි හයවෙනි එකටයි හත්වෙනි එකටයි මේ උත්තරේ මොකක්ද සර්? පහ උත්තරේ වැරදි. පහත් වැරදි. හයත් වැරදි. හතත් වැරදි. right? අටත් වැරදි නේ. සල්ෆර් කියලා කියන්නේ අලෝහයක්. ඒතර අලෝහ තාපය සහ විදුලිය සන්නයනය කරන්නේ නැහැ. right? හරි සර්. හරි. ඒ කියන්නේ අලෝහ එතන අතරම එතකොට අටත් වැරදි ඈ. රැවුදීම බොහෝ ලෝහවල දක්නට ලැබෙන ගුණයකි. ඒක හරිනේ. ලෝහ රැවුදෙනවා නේ. ඔය අපි ගිහිල්ලා මේ ගාන්ටාරේ ගිහිල්ලා ගහුවම ටාන් නේ නිකන් ඇදීලා යන සද්දනේ රැවුදෙනවා. ගෙදර පිඟානක් එහෙමනේ
ඇලුමිනියම් පිඟානක් බිමට ඇතුල්ච්චාම එහෙම සද්ද නිකන් නේද? ඈ රයිට්. ඒ රැව් දෙනවා. excuse me sir. ඔව්. සර් 8 වෙනි එකට උත්තරේ මොකද්ද? 8 වැරදි පුතා. හරි සර් thank you. 9 හරි. සියලුම ලෝහ තන්්‍යා අහන්‍ය ගුණ වලින් යුක්තය. ඒක මොකද කියන්නේ? ලෝහ සියලුම ලෝහ අහන්‍ය හා තන්්‍ය ගුණ වලින් යුක්තයිලු. ඒක මොකද කියලා කියන්නේ? වැරදි. වැරදි. ඔව් ඒක වැරදි ඈ. සියලුම ලෝහ එහෙම වෙන්නේ නැහැ. right? සෝඩියම් කියලා කියන්නේ ලෝහයක්. හැබැයි ඉතින් ඒ තුල ওই වගේ ලක්ෂණ දකින්න බෑ. right? එහෙම නෑ right? එතකොට 10ත් වැරදි. හරි. එතකොට ඔයාලා දැන් බලා ගන්න ඕකේ ඔයාලගේ ලකුණු කීයද කියලා 21කින් කීයද කියලා. right? ඒක මට තවත් දෙයක් ඔයාලගෙන් අහන්න අමතක වුණා. දැන් විභාගෙ ලිව්වනේ. කොහොමද සයන්ස් වල ලකුණු? කියන්න පුළුවන්ද? මට කියන්න පුළුවන්ද ලකුණු මට්ටම? ඈ? ඔව් ඇහෙන්නේ නෑ මට. සර් මට 93. ජෙනරු ලකුණු කීයද? සර් 10 මේ අර හරිද 10 10 වැරදි. සර් මම මිහිදිලි මට ලකුණු 93. very good. super. අනික් කට්ටියත් කියන්න බලන්න. ජෙනරු කොහොමද තත්ත්වය? වාර විභාගෙ සර් ඔව් වාර විභාගෙ. 95යි. super excellent. අනික් කට්ටිය ජෙනරු හිටියනේ මගේ මුලින් ඉඳලම. ගිය අවුරුද්දෙත් හිටියා මගේ ක්ලාස් එකේ 7. තියන්සා කීයද? අමාෂා තාම තිබ්බේ නැල්ලු විභාගේ හිමේෂට. right. හොඳයි එහෙනම් අපි යමු ටියුට් එකට. මේකේ ලකුණු මට ටක් ගාලා කියන්න පුළුවන්ද? ටක් ගාලා දාන්නකෝ ලකුණු ටික. 21කින් කීයද කියලා දාන්න ටක් ගාලා. 21කින් උඩ 11යි මෙතන 10යි 21යිනේ. ටක් ගාලා දාන්න. හසින්දු 21කින් 19. හොඳයි very good. මිහිඳුනි 20යි. හොඳයි. කවිෂ් මොකද කවිතාද මොකද පුතා මෙය? කවිදුනේ කවිදු කිෂාන් right. 19. හොඳයි. තියන්සා අමයි වාර විභාගනේ 90යි. සංසලු 19යි. ඩියෝන් 19. හොඳයි. තියන්සා 21කින් 21යි. හොඳයි. සුපර්. යෝහාරා 19යි. මෙයක තීක්ෂණ නේද 21යි. 20යි. උමාෂි 19. හොඳයි. හැමෝම හොඳට ලකුණු අරන් තියෙනවා ඈ. එකක් දෙකක් තමයි වරද්දගෙන තියෙන්නේ. සඳුනි 20යි. very good. හරි අපි එහෙමනම් යමු අයෝධ්‍යා 19යි. right very good. right. right. අපි එහෙමනම් යමු මන් දුන්න ටියුට් එකට. right. ඒකෙත් දැන් මෙහිමයි ටියුට් එක ගත්තේ නැති ළමයි print out ගත්තේ නැති ළමයි අනිවාර්යයෙන්ම මේකේ ප්‍රශ්න අංකය දාලා උත්තරේ සටහන් කරගන්න. ඊට පස්සේ ටියුට් එක අරගෙන ඔයාලා තව පාරක් මේක කරන්න. හරි? ටියුට්ස් පුතාලා හැමෝම print out ගන්න ඕන. right? print out ගන්න බැරි නම් මේක CR පොතක හරි කමන්නේ ලියා ගන්න ඕන මේ ප්‍රශ්න ටික. හරිද? PDF එකට ෆයිල් එක දාලා තියාගන්න. එහෙම මේ දාන්න එපා.
හරිද? දැන් ඉතින් පිළිවෙලකට වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕන. right? පිළිවෙල තමයි පුතාලා අංක 1. right? ඉගෙන ගන්නකොට ඔයාලගේ පිළිවෙල තමයි මූලික දේ තියෙන්න ඕන. ඉගෙන ගන්න ළමයිගේ පොත් ටික හරියට පිළිවෙලට තියෙන්න ඕන. කවර ටික හරියට දාලා තියෙන්න ඕන. පොත් රාක්කේ හරියට පිළිවෙලට තියෙන්න ඕන. පත්තර කියනවා නම් පත්තර ටික හරියට රාක්කේ හරි කොහේ හරි තියෙන තැනක පිළිවෙලට තියාගන්න. හරි? මගේ ක්ලාස් එකේදීත් ටියුට්ස් ටික හරියට ෆයිල් කවර් එක දාගෙන ෆයිල් කවරේ ලේබල් කරලා ඒක තියාගන්න ඕන. රයිට්? තැන් තැන් වල දාන්න එපා. හරි? එතකොට තමයි වැඩක් කරන්න ආස හිතෙන්නේ. පාඩම් කරන්න ආස හිතෙන්නේ. හරිද? රයිට්. ඒක අංක 1 පුතාලා. රයිට්? දෙමව්පියෝ අහන් ඉන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම බලන්න ඕන ළමයි ඒක හරියට කරනවද නැද්ද කියන එක. right. මූලද්‍රව්‍යයක් විය නොහැක්කේ. මොකද්ද? මූලද්‍රව්‍යයක් විය නොහැක්කේ මෙතන. මොකද්ද උත්තරේ? කියන්න බලන්න. රසදිය කියලා කියන්නේ මූලද්‍රව්‍යයක්. අයර් නේ යකඩ මූලද්‍රව්‍යයක්. ඇලුමිනියම් මූලද්‍රව්‍යයක්. ලුණු කියලා කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. එතන මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා. මොනවද? සෝඩියම් කියන මූලද්‍රව්‍යයයි ක්ලෝරීන් කියන මූලද්‍රව්‍යයයි. රයිට්? එතන මූලද්‍රව්‍ය දෙකක් එකතු වෙලා තමයි එතන හදලා තියෙන්නේ. ඒක සංයෝගයක්. හරිද? ඒක සංයෝගයක්. එතකොට ලුණු කියන එක තමයි මෙතන උත්තරේ. රයිට්? ලුණු කියන්නේ මූලද්‍රව්‍යයක් නෙවෙයි. මූලද්‍රව්‍ය දෙකක සංයෝගයක්. රයිට්? සෝඩියම් සහ ක්ලෝරින් කියන දෙක එකතු වෙලානේ අපි කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. කරාද මේක ඔයාලා? ඔව් සර්. කවුරු හරි කෙනෙක් කරලා නැත්තම් උත්තරේ වෙන කොලයක ලියා ගන්න. මේ ටියුට් එකේ ඒක සලකුණු කරන්න යන්න එපා. ඊට පස්සේ ඔයාලා මේක තව පාරක් තනියම කරන්න. කරලා අර උත්තරත් එක්ක සංසන්දනය කරලා බලන්න. පහත දැක්වෙන ශක්ති විශේෂය වන්නේ හරිම ලේසියිනේ. ආලෝකයනේ මෙතන තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම පදාර්ථ තියෙනනේ. වාතය, ජලය, බල්බය පදාර්ථනේ ආලෝකය. කොපර් සල්ෆේට් අඩංගු සංඝටක මූල ද්‍රව්‍ය වනුයේ කොපර් සල්ෆේට් පුතා. සල්ෆර්. ඈ? කොපර්, ඔක්සිජන්, සල්ෆර්. very good. කොපර්, ඔක්සිජන් සහ සල්ෆර් නේ. ඔයාලා 9 වසරේදී ඉගෙන ගන්නවා ඕකේ රසායනික සූත්‍රය නේ. කොපර් සල්ෆේට් කියලා කියන්නේ පුතාලා ඕක. right අපි ලියන්නේ පළවෙනි එකටයි දෙවෙනි එකටයි උත්තරේ මොකද්ද සර්? right මම කියන්නම් right මේ කොපර් කියලා කියන්නේ එක මූලද්‍රව්‍යයක්. සල්ෆර් S සකුරෙන් සලකන්නේ අපි සල්ෆර්. මේ ඔක්සිජන් O right O කියන මූලද්‍රව්‍යය තමයි මේ තියෙන්නේ. එතකොට කොපර් සල්ෆේට් මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. කොපර්, සල්ෆර් සහ ඔක්සිජන් නේ. අපි ජලය ගන්නකො. ජලයේ මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. හරි? සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් එහෙම සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් කියන මූලද්‍රව්‍යයයි ක්ලෝරින් කියන මූලද්‍රව්‍යයයි. හරි? එතකොට මේ වගේ රසායනික සූත්‍ර වලට දැන් 8 දී ඉගෙන ගන්න නැහැ. 9 දී නම් ඉගෙන ගන්නවා. හරිද? ඉතින් මේක දැනගෙන හිටියේ කමක් නැහැ. ඔව් මොකද පුතා ඔය ඇහුවේ? ඉස්සලා පුතා ඇහුවේ මොකද උත්තරේ දැහුවේ? එකට උත්තරේ පළවෙනි එකටයි දෙවෙනි එකටයි. ඔව් පළවෙනි එකට තුන්වෙනි එක මේ ලුණු කියන එක. දෙකට ආලෝකයනේ. හරි සර්. හරි. කොපර් සල්ෆේට් නේ. එතකොට මෙතන කොපර්, ඔක්සිජන් සහ සල්ෆර්. දෙක උත්තරේ. ඕන එතන ලියා ගන්න. රයිට්? එතන ලියා ගන්න මෙන්න මේක. CuSO4 right? Capital C simple U. Capital S capital O. යටින් හතරක් තියෙනවා.
right. පහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න. වැරදි එකනේ. පදාර්ථ පිළිබඳව පිළිගත හැකි මතයක් පළමුව ඉදිරිපත් කරන ලද්දේ ඩෙමොක්‍රටිස් නම් දාර්ශනිකයාය. හරිද වැරදිද? හරි. ඒක හරි. ඩෙමොක්‍රටිස් තමයි මුලින්ම මේ අදහස ඉදිරිපත් කරන්නේ. පදාර්ථය පිළිබඳව මුල්ම අදහසනේ. එයා කිව්වේ මොකද්ද? පදාර්ථය සෑදී ඇත්තේ අංශු වලින් කියලා එයා කිව්වනේ ඩෙමොක්‍රිටස්. right? අංශුමය ස්වභාවයක් තියෙනවා කියලා කිව්වා ඩෙමොක්‍රිටස්. දෙක බලන්න ඇරිස්ටෝටල්ගේ මතය වූයේ පදාර්ථයේ අංශු වලින් සෑදී ඇති බවය. ඒක හරිද? වැරදි. ඒක වැරදි. ඒක වැරදි නේ. ඇරිස්ටෝටල් තමයි කිව්වේ පදාර්ථයෙන් හැදෙලා නැහැ කියලා නේ. ඇරිස්ටෝටල් තමයි කිව්වේ මේක පදාර්ථයෙන් හැදිලා නැහැ කියලා කිව්වේ ඇරිස්ටෝටල් නේ. right. තුන ග්‍රීසියේ ඇතැන්ස් නුවරදී පදාර්ථය පිළිබඳ ප්‍රසිද්ධ විවාදයක් පැවැත්විය. ඒකත් හරිනේ. ඩෙමොක්‍රිටස්ගේ අනුගාමිකයෝයි ඇරිස්ටෝටල්ගේ අනුගාමිකයෝනේ. ඩෙමොක්‍රිටස් කියලා කියනවා පදාර්ථය හැදලා තියෙන අංශු වලින් කියලා කියනවා ඩෙමොක්‍රිටස්. ඇරිස්ටෝටල් කියලා කියනවා නෑ පදාර්ථය හැදලා තියෙන අංශු වලින් නෙවෙයි කියලා කියනවා. right. එතකොට මේ දෙන්න එතකොට ජීවිතුන් අතර නෑ. මෙයාලගේ අනුගාමිකයෝ පස්සේ කාලෙකනේ එයාලගේ මතනේ අරන් යන්නේ නේ. ගුරුවරයාගේ මතනේ අරන් යන්නේ. ඊට පස්සේ මේ දෙගොල්ලෝ අතර විවාදයක් ඇති වුණා ඇතැන්ස් මේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර. right. අන්තිමට මේකෙන් දිනුවේ කවුද? ඩෙමොක්‍රිටස්ගේ මතය තමයි දිනුවේ නේ. ඒ කියන්නේ පදාර්ථයේ සෑදී ඇත්තේ අංශු වලින් කියලා තමයි ඒ මතය තමයි දිනුවේ. right. ඒක අදටත් හරි විද්‍යාත්මක ඒක ඔප්පු කරලා තියෙනවා. පදාර්ථය අසංතතයයි. ඒකත් හරිනේ. පදාර්ථය කියලා කියන්නේ අසංතතයි. අසංතතයි කියලා කියන්නේ මොකක්ද? ඔව් පදාර්ථයේ අංශුමය ස්වභාවයනේ. right. එතකොට මේකේ හරි උත්තරේ හරි කියන්නේ ඇත්තටම අපි වැරදි උත්තරේ තමයි තෝරන්නේ මෙතන right. එතකොට 4-2. 4-2. ජලයේ ඝනත්වය නේ ඝන මීටරයට කිලෝග්‍රෑම්. right. කීයද? 1000යි. 1000යි. ඝන පදාර්ථයක අංශු සැකසුම නිවැරදිව දැක්වෙන්නේ අංශු අක්‍රමවත්ව විහිදී ඇත ඝන පදාර්ථයක. හරිද? වැරදි. වැරදිනේ. ඝන පදාර්ථයක අංශු ක්‍රමවත්ව විසිරීලා තියෙන්නේ. right. ඝන පදාර්ථයක අංශු අතර බැඳීම් ඉතාමත්ම වැඩි. බැඳීම් වැඩි. ඝන පදාර්ථයේ අංශු චලනය වෙන්නේ නැහැ. එයා කම්පණය වෙන්නේ අංශුනේ. එක තැන කම්පණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. right. ඔන්න ඔය ලක්ෂණ ටික මතක තියාගන්න. එතකොට අංශු අක්‍රමවත් විහිදී ඇති කියන එක වැරදි. අංශු අතර බැඳීම් ඉතාමත්ම දුර්වලයි කියන එකත් වැරදි. අංශු ක්‍රමවත් රටාවකට පිහිටයි කියන එක හරි. අංශු නිදහස් චලන දක්වයි කියන එකත් වැරදි. right. ඒතර 6-3 තමයි උත්තරේ. 6-3. ඔව් කියන්න. පහට උත්තරේ මොකද්ද? කීයටද? මොකද්ද? 5ට 1 1000යි. පහට 1000යි මේ 5ට 1 උත්තරේ. 7 බලන්න. අසංතත ස්වභාවය යනු අංශුමය ස්වභාවයයි. හරිද? හරි සර්. හරිනේ. අවකාශ සහිත බව මෙහෙමයි. අපි පදාර්ථයේ අසංතත ස්වභාවය හඳුන්වන්නේ පදාර්ථය සෑදී ඇත්තේ අංශු වලනේ. අංශු අතර අවකාශය පවතිනවා කියලානේ අපි කියන්නේ නේ. right. එතකොට හැබැයි අංශු වලින් කියන එක තමයි මෙතන අංක 1ට ගන්න අපි. right. අවකාශය දැන් මෙතන හරියට තිබුණා අංශුමය ස්වභාවය පවතිනවා නේ. අංශු අතර අවකාශ ඇත. අන්න එහෙම තිබ්බොත් ඒ උත්තරේ හරියටම හරි. නමුත් දැන් මෙතන දීලා තියෙන උත්තර 4න් අපිට ගන්න වෙන්නේ අංක 1. right. අවකාශ සහිත බව හරි. අවකාශ රහිත කියන එක වැරදි. වායුමය ස්වභාවය කියන එකත් වැරදි. right. වායුමය ස්වභාවය කියන එකත් වැරදි. එතන මෙතන උත්තරේ ගන්න වෙන්නේ අංශුමය ස්වභාවය නේ. අසංත ස්වභාවය කියන්නේ පදාර්ථයේ අංශුමය ස්වභාවය. සරලම කිව්වොත් ඒ 7-1. 8 බලන්න මූලද්‍රව්‍යයකට උදාහරණයකි. මොනවද? කාබන්. 7-1ට උත්තරේ
අටේ 7 උත්තරේ. කාබන් නේ. රයිට් කාබන් කියලා කියන්නේ තනි මූලද්‍රව්‍යයක් පුතාලා. ජලය කියලා කියන්නේ එතන මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. කොපර් සල්ෆේට් කියනකොට එතන මූලද්‍රව්‍ය තුනක් තියෙනවා නේ. කොපර්, සල්ෆර් සහ ඔක්සිජන්. ඇමෝනියා කියනකොට එතනත් මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා. නයිට්‍රජන් සහ හයිඩ්‍රජන්. රයිට්? එතකොට හරි උත්තරේ 8 1. ඔව් මම ඔයාලට ටියුට් එකේ මම රසායනික සූත්‍ර දීලා තියෙන්නේ රයිට් ඒකෙන්ද ඔයාලට ওই උත්තර හොඳට බලලා ලියා ගන්න පුළුවන් රයිට් ටියුට් එකේ මම රසායනික සූත්‍ර දීලා තියෙන්නේ හරි දැන් නමවෙනි මේ පළවෙනි කොටසේ එක ප්‍රශ්නකට ලකුණු කීයද සර්? එක ගන්න නිදා ගන්න හැම එකකටම එකක් රයිට් ඊළඟට බලන්න ඕන්න මෙතන පුතාලා මේ ටික ලියා ගන්නකො මේ මූලද්‍රව්‍ය ටික නේ කාබන් කියලා කියන්නේ C ජලය කියලා කියන්නේ H2O මේක කොපර් සල්ෆේට් ඇමෝනියා කියලා කියන්නේ NH3 බෝඩ් එක හොඳට පේනව නේද? සර් H2 කියන එක ජලය නේද සර්? ඔව් මේක ජලය H2O කියන්නේ ජලය right මේ පැත්තෙන් තව පාර ලියනම් පැහැදිලිව right H2O copper sulfate C කියන්නේ මොකද්ද කාබන්ද? C කියන්නේ කාබන් සර් අන්තිම එක නයිට්‍රජන් නේද සර්? ඔව් මේක නයිට්‍රජන් මේ හයිඩ්‍රජන් right නයිට්‍රජන් පරමාණු 1යි හයිඩ්‍රජන් පරමාණු 3යි දැන් පරමාණු කියන එක අපි ඉගෙන ගන්නවා ඉස්සරහට හරි ඒක අකුරේ ලියන්නේ මේ නයිට්‍රජන් මේ අකුරේ ලියන්නේ මේ ඇමෝනියා right මේ ඇමෝනියා වායුව හරිනේ හරි සර්. right ඊළඟට බලන්න 9 සම්මත වායුගෝලීය පීඩනයේදී සංශුද්ධ ජලයේ තාපාංකය කොපමණද මේක අපි අර ප්‍රශ්නේ තිබ්බනේ 100යි සංශක 100යි ද්‍රව අවස්ථාවේ පවතින ලෝහයකි අතනක් තිබ්බනේ රසදිය ද්‍රව අවස්ථාවේ පවතින අලෝහ මූලද්‍රව්‍යයකි ජලය ක්ලෝරින් පොඩ්ඩක් එන්න මෙතන පොඩි සර් නවවෙනි එකට මේ උත්තරේ කිව්වනේ නේද සර්? 100යි සෙල්සියස් අංශක 100යි තුන්වෙනි එක right ඔව් මෙතන පොඩි අවුලක් තියෙන ද්‍රව අවස්ථාවේ පවතින right ඔව් ද්‍රව අවස්ථාවේ පවතින අලෝහ මූලද්‍රව්‍යයකි මූලද්‍රව්‍යයක් නේ ජලය කියනකොට පුතාලා එතන මූලද්‍රව්‍යයක් නෙවෙයි මේක සංයෝගයක් නේ ඇයි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් මූලද්‍රව්‍ය දෙකක් එකට තියෙනවා නේ එතන මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා ක්ලෝරින් කියලා කියන්නේ එතන මූලද්‍රව්‍යයක් right හරිද 11ට උත්තරේ 3 ක්ලෝරින් සර් 10ට උත්තරේ කීයද? 10ට උත්තරේ කීයද සර්? 10ට උත්තරේ රසදිය 10 1 රසදිය හරි සර්. 11ට උත්තරේ 3 right ඒ කියන්නේ මෙතන මූලද්‍රව්‍යයක් තියෙන්නේ මෙතන මූලද්‍රව්‍ය කියන්නේ මූලද්‍රව්‍ය පුතාලා මෙහෙමයි සමහර ස්වභාවයේ මූලද්‍රව්‍ය අණු විදිහට පවතිනවා
right උදා ඕක මේ අවස්ථාවේ උගන්වන්නේ නැහැ ඉහළදී උගන්වන්නේ right උදාහරණ විදිහට ගත්තොත් එහෙම දැන් ඔක්සිජන් මූලද්‍රව්‍ය පවතින ස්වභාවයේ ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා O2 right එතකොට ක්ලෝරිනුත් එහෙමයි Cl2 විදිහට තමයි පවතින්නේ හැබැයි මේ මූලද්‍රව්‍ය right 12 බලන්න නිර්ජලීය කොපර් සල්ෆේට් වල වර්ණය වනුයේ මේව නම් ඉගෙන ගත්තා මේ හතේදීත් ඉගෙන ගත්තා ඈ සුදු නේ ඔව් නිර්ජලීය කොපර් සල්ෆේට් නේ සුදු පාටයි right එයා වතුර අවශෝෂණය කරොත් එයා නිල් පාටට හැරෙනවා නේ right අපි වතුරද ඔව් වතුර තියනවාද නැද්ද කියලා හොයාගන්න අපි නිර්ජලීය කොපර් සල්ෆේට් භාවිතා කරනවා right වතුරේදී නම් වතුර ගෑවුනොත් ඒක එයා නිල් පාටට හැරෙනවා එතකොට 12 දෙක උත්තරේ බංගුරතාව දක්වන ද්‍රව්‍යයක් වන්නේ මෙතනින් මොකද්ද මිනිරන් නේ මිනිරන් කැඩෙනවා ටක් ගාලා නේ මිටියෙන් ගහුවොත් ඒ මිනිරන් කැඩෙනවා අනිත් ඒවා නම් තැලෙනවා නේ යකඩ තැලෙනවා ඇලුමිනියම් තැලෙනවා ඊයම් තැලෙනවා right තැලෙනවයි කැඩෙනවයි කියන්නේ දෙකක් හරි අර කුඩු වලට කැඩෙනවාට තමයි අපි කියන්නේ බංගුර වෙනවා බංගුරතාවය සර් පැන්සල් වල තියෙන මිනිරම් නේද සර් ඔව් ඒත් මිනිරන් හරි 14 බලන්න රසදිය වල ඝනත්වය විය හැක්කේ මේක ටියුට් එකේ දීලා තියෙනවා කීයද 13600යි ඝන මීටරයට කිලෝග්‍රෑම් right 13600 පහත ප්‍රකාශ වලින් සාවද්‍ය පිළිතුර වන්නේ වැරදි උත්තරේ නේ බලමු ලෝහ විද්‍යුතය සංනයනය කරයි හරි වැරදිද හරි ඒක හරි තඹ වලට තන්්‍යතාවයක් ඇත හරි නේ හරි ලෝහ වල තන්්‍යතාවය සහ අහන්නතාවය ලක්ෂණ right කාබන් බංගුර නොවේ කාබන් බංගුරයි කාබන් කැඩෙනවා right අඟුරු කියලා කියන්නේ කාබන් පුතාලා right අඟුරු කැලලක් කියලා කියන්නේ කාබන් එයා බංගුරයි සල්ෆර් වල දිස්නයක් ඇත නෑ නේ සල්ෆර් කියලා කියන්නේ අලෝහයක් නේ සල්ෆර් කහ පාටයි හැබැයි අර දිලිසෙන ගතියක් නෑ නේ එතකොට CD වැරදි නේ C හා D කියන්නේ සාවද්‍යයි උත්තරේ 15ට 2 C හා D දාසේ බලන්න රේල් පීලි සඳහා වාහනේ යොදාගන්නේ එහි ඇති කුමන භෞතික ගුණය නිසාද දැඩි බව නේ දැඩි බව හින්දානේ දැඩි බව ඔව් මොකද්ද දැඩි බව කියලා කියන්නේ කැපීමකට හෝ සීරීමකට එරෙහිව දක්වන ප්‍රතිරෝධීතාවය තමයි අපි කියන්නේ දැඩි බව right අපිට යකඩ හූරන්න පුළුවන්ද බෑනේ කපන්න ලේසියෙන් කපන්න පුළුවන්ද බෑනේ කපන්න නම් අර යකඩ කපන මැෂින් ගෙනලා කපන්න ඕනේ අර පිහියෙන් කපන්න බෑනේ right ඒ දැඩි බව right එතකොට 16 දෙක උත්තරේ right දැන් ඔන්න රචනා ප්‍රශ්න මේවා ලිව්වද ඔයාලා ලිව්වද නැද්ද ලියලා නෑ වගේ නේද මොකද කියන්නේ ලියනවද එහෙනම් ලියමු සර් ඔව් නැත්තම් මම මේක කියලා දුන්නට වැඩක් නැහැනේ ඔයාලා ලියලා නැත්තම් right මම ටියුට් එකක් දාන්නේ ඔයාලා ගෙදර ඉඳලා ඔක ලියාගෙන එන්න ඕන එතකොට ක්ලාස් එකේදී බලන්නේ ලියපු දේ හරිද වැරදිද කියන එක තමයි බලන්නේ ඔයාලා ලියන්නේ නැතුව මම මේක කිව්වට ඒක ඔයාලට වැඩක් නෑ තේරුණාද right ඒකෙන්ද දැන් හොඳ පුතාලා වගේ right වෙලා ගියාට කමක් නැහැ කරන දේ හරියට කරන්න එපා right මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්නකෝ එනං දැන් පොත බලාගෙන හරි කමක් නැහැ ලියන්න එතකොට තමයි ඒක මතක හිටින්නේ right කවුරු ලියු වෙන්න බෑ ලියු වෙනවා නම් ක්ලාස් එකට සම්බන්ධ වෙලා වැඩක් වෙන්නේ නැහැ නේ right ලියු වෙන්න එපා උත්තර ලියන්නකෝ එනං මේකට
දැන් මේ ක්ලාස් එකේදී නිකන් සිග්නල් වීක් නිසා නිතරම ඩිස්කනෙක්ට් වෙන්නේ බෝඩ් එක පේන්නේ නැති. එහෙම කවුරු හරි ඉන්නවද? ඔව් සර් හැම වෙලේම කැට් මම කියනව ඇහෙන්නේ නැද්ද එතකොට? මට විශේෂයෙන්ම අන්න ඒ කට්ටිය මේ මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. පර්සනල් මැසේජ් එකක් දාන්න. ඒ වගේ හොඳට බෝඩ් එක ක්ලියර් නැති. කැඩි කැඩි ඇහෙන. ඒ වගේ ළමයි මට දාන්න මේ අඩුම තරමේ මේ මගෙන් රෙකෝඩ් එක හරි ඉල්ලන්න මම ඒතකොට රෙකෝඩ් එක එවනවා. රෙකෝඩ් එක බලලා හරි ඒක හරියට මෙව කරගන්න. හරිද? මේ එහෙම සිග්නල් ප්‍රශ්න තියෙනවා වල පොඩ්ඩක් අර වෙනස් කරලා බලන්න මේ සර්වර් එක කියලා කියන්නේ කො ඩයලොග්ද මොබිටෙල්ද SLTද නෝට් එක බලලා හරි කමක් නැහැ හරියට උත්තරේ බලලා ලියන්න නෝට් එක බැලුවට කමක් නැහැ මොකද බලලා ඔයාලගේ අතින් ලියනකොට ඒක හොඳට මතක හිටිනවා හරි එතකොට මේ පාඩම් කරන්න ඕන හරි පාඩම් කරලා ආයෙ පාරක් තනියම ලියන්න තව දවස් කීපයකට පස්සේ හරි සර් සර් මේ ප්‍රත්‍යස්තතාව කියන එකේ පැහැදිලි කිරීම පොතේ නේද? ප්‍රත්‍යස්තතාව යන්න පැහැදිලි කරන්න. ඔව්. හරි වාට හිතෙන විදිහට ලියන්නකො මොකද්ද ප්‍රත්‍යස්තතාවය කියන්නේ කියලා.
ප්‍රත්‍යක්ෂතාවය කියන එක තියෙනවා පොතේ. ඇදෙන සුළුයි. තියෙනවා. ඔව්. ඇදෙන සුළු බව. ඔව් ඒක හරි. අර ටේබල් එකක් දීලා තියෙන්නේ. අන්න ඒකේ තියෙන ওই ලක්ෂණ ටික. ඔව් සර් දැක්කම. බැලුම් බෝලේ ගැන හිතන්නකොනේ. බැලුම් බෝලේ ප්‍රත්‍යස්තයි. හැදෙනවානේ. රබර් හැදෙනවා, ඉලාස්ටික් හැදෙනවා. ඒ ප්‍රත්‍යස්තතාවය. දෙවෙනි ප්‍රශ්නෙත් කරන්න. right පළවෙනි කරලා ඉවර නැහැ දෙවෙනි එකත් කරන්න.
පළවෙනි දැන් මේ ප්‍රශ්න දෙක පළවෙනි ප්‍රශ්නයයි දෙවෙනි ප්‍රශ්නයයි විතරක් දැන් ඔයාලා ලියන්න. ඊට පස්සේ ඒක සාකච්ඡා කරමු. ඊළඟ ඉවරයි කියන්න. රයිට් අපි පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු එහෙනම් දැන් නවත්තන්නකෝ රයිට් පළවෙනි එක සාකච්ඡා කරමු රයිට් ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්නේ සංශුද්ධ ද්‍රව්‍ය යන්න හඳුන්වන්න කවුරුහරි කෙනෙක් කියන්න බලන්න මොකද්ද සංශුද්ධ ද්‍රව්‍ය කියලා කියන්නේ නිශ්චිත ගුණධර්ම සංඝටක එකක් පමණක් අඩංගු වන ද්‍රව්‍ය සංශුද්ධ ද්‍රව්‍ය ලෙස හඳුන්වනවා. very good මොකද්ද තවරක් කියන්න නිශ්චිත ගුණධර්ම සංඝටක එකක් පමණක් අඩංගු වන ද්‍රව්‍ය සංශුද්ධ ද්‍රව්‍ය ලෙස සංශුද්ධ ද්‍රව්‍ය නේ උදාහරණ ගත්තොත් එහෙම ආශෘතු ජලය සංශුද්ධයි සෝඩියම් ක්ලෝරයිඩ් සංශුද්ධයි කාබන් සංශුද්ධයි right ඒ දේවල් සංශුද්ධ ද්‍රව්‍ය වාතය කියලා කියන්නේ සංශුද්ධ නැහැ මොකද සංඝටක ගොඩක් ඒ තුල තියෙනවා නේ right හරිද එතකොට අතන තියෙන එක සංඝටකයයි තියෙන්නේ නිශ්චිත ගුණධර්ම එක් සංඝටකයක් පමණක් අඩංගු දේවල් නේ එතකොට මූලද්‍රව්‍ය කියලා කියන්නේත් සංශුද්ධයි right මූලද්‍රව්‍ය කියලා කියන්නේත් එක සංඝටකයක් අඩංගු වෙන්නේ right හරි එතකොට මම කියන්න ඕන උත්තරේ පොතේ තියෙනවා නේ right මූලද්‍රව්‍යයක් කියන්නේ කුමක්ද මොනවද මූලද්‍රව්‍ය කියලා කියන්නේ මූලද්‍රව්‍ය කියලා කියන්නේ මොකක්ද රසායනික ක්‍රමයන්ගෙන් තවදුරටත් වෙනස් වන ඇති ද්‍රව්‍ය වලට විදිය නොහැකි නිශ්චිත ගුණධර්ම සංශුද්ධ ද්‍රව්‍ය ඔව් මොකද්ද කියන බන්න දාපාර නිශ්චිත ගුණධර්ම සංශුද්ධ ද්‍රව්‍ය ඔව් නිශ්චිත ගුණධර්ම සංශුද්ධ ද්‍රව්‍ය තමයි අපි කියන්නේ මොනවද මූල ද්‍රව්‍ය නේ එතකොට මේක තවදුරටත් විනාශ ගුණ සහිත දේවල් වලට මේක බෙදන්න බෑ නේ right විනාශ ගුණ සහිත දේවල් වලට අපිට මේක බෙදන්න බෑ මූල ද්‍රව්‍ය නේ ඒක ලියන්න පුතාලා මේ හරි උත්තරේ ලියන්න මූල ද්‍රව්‍යයක් කරන කුමක්ද ලියන්න භෞතික හෝ රසායනික භෞතික හෝ රසායනික ක්‍රම මගින් භෞතික හෝ රසායනික ක්‍රම මගින් තවදුරටත් වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය වලට බෙදිය නොහැකි නිශ්චිත ගුණධර්ම සංශුද්ධ ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය ලෙස හඳුන්වයි right අන්න එතකොට මූලද්‍රව්‍යයක් කියනකොට බලන්න ඒ තුල තියෙන ගුණාංග ටික නේ. එකක් තමයි භෞතික වූ රසායනික ක්‍රම මගින් තවදුරටත් කොට වෙනස් ගුණ ඇති ද්‍රව්‍යයන් වලට බෙදන්න බෑනේ. භෞතික වූ රසායනික කියලා කියන්නේ එක්කෝ රත් කිරීමක් මගින් නේ. රත් කිරීමක් මගින් එහෙම නැත්නම් වෙනත් රසායනික ප්‍රතික්‍රියාවක් මගින් right මේක තවදුරටත් ඒ ගුණේම තියෙන වෙනස් ද්‍රව්‍ය වලට බෙදන්න බෑ පුතාලා. මූල ද්‍රව්‍ය. හරි එක් සංඝටකයක් විතරයි අඩංගු. right? උදාහරණයක් විදිහට කාබන් ගන්නකො. කාබන් වල තියෙන නිශ්චිත ගුණය ඒක නැති කරන්න බෑ
මේක තවදුරටත් කඩන්න බෑ මේක වෙන් කරන්න බෑ. right? සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් එහෙම සෝඩියම් දැන් ලුණු නේ සෝඩියම් කියන මූලද්‍රව්‍යයේ තියෙන වෙනස් ලක්ෂණ. ක්ලෝරින් කියන මූලද්‍රව්‍යයේ තියෙන වෙනස් ලක්ෂණ. right? එතකොට ওই දෙක එකතු වුණාම සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා ලුණු හැදෙනවා. එතකොට ලුණු වල තියෙන නිශ්චිත ගුණය නේ සුදු පාට ගතිය, කැට ගතිය නේ කැට විදිහටනේ තියෙන්නේ. රසය ලුණු රහයි. right? ඒක බලන්න නිශ්චිත ගුණ. right? එතකොට ඔය ලක්ෂණයම තියෙන ඔය ලක්ෂණයම රැකෙන පරිදි මේක අපි තවදුරටත් බෙදා වෙන් කරන්න බෑ. බෙදා වෙන් කරොත් සෝඩියම් වෙනම යනවා, ක්ලෝරින් වෙනම යනවා. එතකොට සෝඩියම් වල තියෙන වෙනස් ලක්ෂණ, ක්ලෝරින් වල තියෙන වෙනස් ලක්ෂණ. තේරෙනවද? අන්න ඒකයි කියලා කියන්නේ. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ මූලද්‍රව්‍යයක් නෙවෙයි. ඒක සංයෝගයක්. right? හැබැයි සෝඩියම් කියන්නේ මූලද්‍රව්‍යයක්. ඒක සෝඩියම් වල තියෙන ලක්ෂණය ඒක ආයේ නැති කරන්න බෑ. අපිට රසායනිකව භෞතිකව වෙනස් කරලා ඒක නැති කරන්න බෑ. පැහැදිලිද? මූලද්‍රව්‍ය සහ සංයෝග අතර වෙනස්කම්. ඔබ තියරි ක්ලාස් එකේදී උගන්වුවා ඈ. right. ඊළඟට බලන්න පහත ද්‍රව්‍ය වලින් මූලද්‍රව්‍ය යටින් ඉරක් අඳින්න නේ. right. සල්ෆර් කියන්නේ මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍යයක්. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ මූලද්‍රව්‍යයක් නෙවෙයි. සංයෝගයක් නේ. සංයෝගයක්. සංශුද්ධ ද්‍රව්‍ය අපි කොටස් දෙකකට බෙදුවා නේ. මූලද්‍රව්‍ය සහ සංයෝග. right? සංශුද්ධ ද්‍රව්‍ය කොටස් දෙකකට බෙදුවා මූලද්‍රව්‍ය සහ සංයෝග. මූලද්‍රව්‍ය කියලා කියන්නේ එක් සංඝටකයක් පවතිනවා. සංයෝග කියලා කියන්නේ සංඝටක දෙකක් එකතු වීමෙන් තමයි හැදලා තියෙන්නේ නේ. සංඝටක දෙකක් හෝ කීපයක් එකතු වීමෙන් හැබැයි නිශ්චිත ගුණ දරනවා. right? එතකොට මෙයා සංයෝගයක්. කොපර් කියන්නේ මූලද්‍රව්‍යයක්. ජලය කියන්නේ ජලය සංයෝගයක්. සංයෝගයක්. ඒ මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා නේ. හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා සංයෝගයක්. ඔක්සිජන් කියන්නේ සංයෝගයක්. නෑ නෑ යා මූලද්‍රව්‍යයක්. මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍යයක්. right? ඔක්සිජන් විතරයි නේ තුල තියෙන්නේ. ඔක්සිජන් සහ වෙනත් මූලද්‍රව්‍යයක් විතර නැහැ. ඔක්සිජන් විතරයි තියෙන්නේ. right? හැබැයි යා තියෙන අණුවක් විතර තියෙන්නේ. ඒ කියන්නේ එකම මූලද්‍රව්‍යයේ පරමාණු දෙකක් එතන තියෙන්නේ. right? හරිද? ඒක හරිනේ නේ. right. ප්‍රත්‍යස්තතාව යන්න පැහැදිලි කරන්න නේ. මොකද්ද? කුඩා බලයක් යෙදූ විට ඇදීමකට ලක් වේ නම් එය ප්‍රත්‍යස්ත ගුණයක් නේ. right. ලියන්න. කුඩා බලයක් උතලා යොදන්න ඕන නේ. අර ලොකු බලයක් දාලා අදින එකක් නෙවෙයි ඇත්තටම. රබර් බැලුනයක් අපිට නේ කුඩා බලයක් දාලා අදින්න පුළුවන්. ඉලාස්ටියක් කුඩා බලයක් දාලා අදින්න පුළුවන්. right. ඒකයි. ලියන්න. කුඩා බලයක් යදා නේ කුඩා බලයක් යොදා කුඩා බලයක් යොදා ඇදීමකට ලක් කළ විට නේ කුඩා බලයක් යොදා ඇදීමකට ලක් කළ හැක කුඩා බලයක් යොදා ඇදීමකට ලක් කළ හැක right. ඒක තමයි ප්‍රත්‍යස්තතාවය නේ. ඇදීමකට ලක්වීමේ හැකියාව. ඕන වරහන් ඇතුලේ ලියන්න. right. ඇදීමකට ලක්වීමේ හැකියාවට තමයි අපි කියන්නේ ප්‍රත්‍යස්තතාවය. right. ඊළඟට කියන ද්‍රවාංකය යනු කුමක්ද? මොකද්ද ද්‍රවාංකය කියලා කියන්නේ? ද්‍රවාංකය ඝන අවස්ථාවත් ද්‍රව අවස්ථාවකට විපර්යාස සිදුවන උෂ්ණත්වය. ඔව් ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාව බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය නේ නිශ්චිත උෂ්ණත්වය තමයි අපි කියන්නේ මොකද්ද? ද්‍රවාංකය. නිශ්චිතයි කියන එක තියෙන්න ඕන ඈ. right. right. හරිද? ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වය ද්‍රවාංකය ලෙස හඳුන්වයි. right. සංශුද්ධ ජලයේ ද්‍රවාංකය කොපමණද? සෙල්සියස් අංශක 0.0යි. සෙල්සියස් අංශක 0.0යි නේ.
right ඒක සෙල්සියස් අංශක බිඳුව කියලා ලියන්න මේ අර C දන්නවනේ ලියන්න නේ ඒ විදිහට ලියන්න ඈ බිඳුවයි සෙල්සියස් අංශක ප්‍රසාරණතාවය පැහැදිලි කරන්න ප්‍රසාරණතාවය මොකද්ද ප්‍රසාරණතාවය කියලා කියන්නේ ඝන අවස්ථාවේ සිට වායු අවස්ථාව දක්වා නිශ්චිත හත්වෙනි ප්‍රශ්නේ sorry ජලයේ තාපාංකය නේ right ඔව් ජලයේ තාපාංකය මොකද්ද තාපාංක කියලා කියන්නේ යම් කිසි ද්‍රව්‍යයක් ඝන sorry යම් කිසි ද්‍රව්‍යයක් අවස්ථාවේ සිට වායු අවස්ථාව දක්වා නිශ්චිත උෂ්ණත්වය ඔව් ඒක පොඩ්ඩක් බාගෙට වගේ කිව්වේ right යම් කිසි ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්වන right පත්වන නිශ්චිත උෂ්ණත්වය තාපාංකය ලෙස හඳුන්වයි කියන්න පුළුවන් මට ඒක ලියා ගන්න බැහැ. යම් කිසි ද්‍රව්‍යයක් යම් කිසි ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වය තාපාංකය ලෙස හඳුන්වයි. වායු අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වය තාපාංකය ලෙස හඳුන්වයි නේ right ඊළඟට කියන ප්‍රසාරණතාවය මොකක්ද කියන ප්‍රසාරණය වෙනවා කියලා කියන්නේ පුතාලා ඒ කියන්නේ උෂ්ණත්වයේ වැඩිවීමේදී ස්කන්ධයේහි වෙනසක් සිදු නොවි පරිමාව වැඩිවීම නේ right ඒක ලියන්න මොනවාද උෂ්ණත්වයේ වැඩිවීමේදී ස්කන්ධය වෙනස් නොවි පරිමාව වැඩිවීම ප්‍රසාරණතාවය ලෙස හඳුන්වයි. උෂ්ණත්වයේ වැඩිවීමේදී ස්කන්ධය වෙනසක් නොවි right ස්කන්ධයේ වෙනසක් නොවි පරිමාව වැඩිවීම ඒක මුලින්ම කියන්න පුළුවන්ද මම අරක ලියලා හිටියේ. ප්‍රසාරණතාවය කියලා කියන පුතාලා උෂ්ණත්වයේ වැඩිවීමේදී ස්කන්ධයේහි වෙනසක් සිදු නොවි පරිමාව වැඩිවීම ප්‍රසාරණය ලෙස හඳුන්වයි. right මොනවද ප්‍රසාරණ වෙන ද්‍රව්‍ය කියන්නේ මොනවද ප්‍රසාරණ වෙන්නේ උදාහරණයක් වෙනසක් නොවි පරිමාව වැඩිවීම පරිමාව නේ ඒ කියන්නේ පුතාලා දැන් රේල් පීල්ල ගන්නකො රේල් පීල්ල යකඩනේ එතකොට දහවල් කාලයේදී මෙයා මොකද වෙන්නේ රත් වෙනකොට දැන් මෙයාගේ දිග අපි ගත්තොත් එහෙම අපි නිකන් උපකල්පනය කරමු අපි ගමුකෝ මෙයාගේ දිග මීටර් 10ක් කියලා මෙයා රත් වෙනකොට මේක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් සෙන්ටිමීටරයක් දෙකක් දික් වෙන්න පුළුවන් ඉස්සරහට right හරිද ඒ කියන්නේ එයා
එයා එතකොට මොකද? හැබැයි මේක ස්කන්ධ වෙනසක් වෙන්නේ නැහැ නේ. මේක ස්කන්ධ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මෙයා දිග වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයාගේ පරිමාව මෙයා වැඩි කරගෙන තියෙන්නේ. ඒ ප්‍රසාරණය. right? ප්‍රසාරණය. ඒ කියන්නේ රේල් පීලි. ඔයාලා දන්නවනේ රේල් පීලි වල රේල් පීලි දෙකක් සම්බන්ධ කරනකොට මෙතන හිඩසක් තියලා තියෙනවානේ. right? ඔන්නෝමනේ රේල් පීලි තියෙන්නේ. right නේද? right. හරිද? මේ රේල් පීලි දෙකක් අතර හිඩසක් තියලා තියෙනවා. එයි මේක දහවල් කාලයේදී රත් වෙනවා. රත් වෙනකොට මෙයා ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනකොට මෙයා දික් වෙනවා. ඒ දික් වෙන්න ඉඩක් මේ පැත්තේ තියලා තියෙනවා. right? දික් වෙන්න ඉඩක් තියලා තියෙනවා. මොකද දික් වෙන්න ඉඩක් තිබ්බේ නැති වුණොත් එහෙම මේක තනි යකඩ පීලක් විතර තිබුණොත් එහෙම පුතාලා මෙයා ඇද වෙනවා. මේ right? එතකොට මේව රේල් පීලි ඇද වෙන්න ලක් වෙන්න පුළුවන්. right? ඒතර ඇද නොවි දික් වෙන්න ඉඩක් තියලා තියෙනවා රේල් පීලි. ඒ ප්‍රසාරණතාවය හින්දා තමයි එහෙම තියලා තියෙන්නේ. ඇද වුණොත් එහෙම කෝච්චියට යන්න බෑ පීලි පනිනවා නේ. ඝනත්වය මනින සම්මත ඒකකය මොනවාද? 9 වෙනි එකට උත්තරේ මොකද්ද? සරි ඝනත්වය අර්ථ දක්වන්නේ නේ. ඝනත්වය මොකද්ද ඝනත්වය කියලා කියන්නේ? ඒකක පරිමාවක ස්කන්ධය. ඒකක පරිමාවක ස්කන්ධය. right? නේද? ඒක කියන්නේ පුතාලා පරිමාව ස්කන්ධය ඝනත්වයේ සමීකරණයක්. right? ඝනත්වය සමාන ස්කන්ධ බෙදීම පරිමාව. right? ඔක ක්ලාස් එකේ මම කියලා දීලා තියෙනවා. ඒකක පරිමාවක ස්කන්ධයේ ඝනත්වය ලෙස හඳුන්වයි. ඝනත්වය මනින සම්මත ඒකකය ඝන මීටරයට කිලෝග්‍රෑම් නේ. ඒ කියලා කියන පුතාලා ඔක මෙහෙමනේ. ඝන මීටරය උඩ තියෙන්නේ කිලෝග්‍රෑම් නේද? අපි මේක ලියනකොට මේ ඝන මීටර කියන එක උඩට එනකොට පුතාලා මේ 3 මේක ඍණ වෙනවා. right? එතකොට අපි කියන්නේ ට කියලා. ඝන මීටරයට කිලෝග්‍රෑම් ඒකකය. simple k simple g simple m ඍණ 3. right. හරි දැන් මෙහෙමයි වැඩි. දැන් මේ ටියුට් එක 10 වෙනි එකට උත්තරේ මේකද? 10 වෙනි එකට තමයි මම මොකද ඔය ඒක තමයි ඝනත්වය වන්නේ සම්මත ඒකකය. ඝන මීටරයට කිලෝග්‍රෑම්. මේක. right. දැන් මෙහෙමයි. ඔය ටියුට් එක ඔයාලා දැන් ලියවෙන්න එපා. right. ඔය ටියුට් එක ගෙදර ඉඳලා ටියුට් එක පාඩම් කරලා උත්තර ලියන්න. හරි? නිකන් අරෙන්ෙන් කරලා හරියන්නේ නැහැ. වැඩ කරන්න ඕන. right. එතකොට ඊළඟ සතියේ අපි ඒක සාකච්ඡා කරමු. මම පස්වෙනි පාඩමේ ටියුට් එක මම දාලා තියෙන පුතාලා දැන් මෙහෙමයි වැඩේ. right. මේක ඔයාලා හොඳට අහගන්න. දැන් මම මෙහෙමයි. දැන් ආයි ටියුට් මම දාන්නේ කොමන් ගෲප් එකට. right. ටියුට් එක මම දාන්නේ ඔයාලගේ පර්සනල් නම්බර් එකට දාන්නේ. එතකොට විශේෂයෙන්ම දැන් මම ඇත්තටම දැන් හිතන්න දැන් මේ අප්‍රේල් කියලා අප්‍රේල් මාසයේ සමහරක් ළමයි මට ක්ලාස් ෆීස් ගෙවන්නේ මාසේ අග පඩි ලැබෙන විදිහටනේ. right. එතකොට හැබැයි මාර්තු වල ගෙවලා තියෙන්න ඕන. right. එතකොට මම අඩුම තරමේ එතන මාර්තු වල මාසෙවත් ක්ලාස් ෆීස් ගෙවපු ළමයිට තමයි මම දාන්නේ ටියුට් එක ගෲප් එකට. right. ඉස්සරහටත් එහෙම තමයි. හරි. ඒකින්ද ඒක පොඩ්ඩක් බලන්න ක්ලාස් ෆීස් නොගෙවපු ළමයි ඉන්නවා නම් බලන්න ගෙවන්න. right. ගෙවපු ළමයිට මම ටියුට් එක මේ වෙනකොටත් පස්වෙනි පාඩමේ ටියුට් එක මම දාලා තියෙන්නේ. හරිද? ඒක චුට්ටක් බලන්න. right. මගේ මේ නම්බරේ ඔයාලා ගහපු ගාම ඔයාලට වැටෙනවා. right. 762යි 800යි. හැබැයි දෙවෙනි කොටසේ මේ පළවෙනි ප්‍රශ්න වලට ලකුණු දෙන්න කොහොමද? එක ගානේ දාගන්න. right. හැම ප්‍රශ්නයකටම ලකුණු එක ගානේ දාගන්නකො. දාගන්න ඊළඟ සතියේ ওই ටිකත් එක්ක සාකච්ඡා කරලා බලමු. දැන් තුන්වෙනි ප්‍රශ්නේ උත්තර 3ක් තියෙනවා නේද? කොහොමද ඔය කියන්නේ? දැන් මේ මූල්‍ය ද්‍රව්‍ය කොහොමද? නෑ සර් දෙවෙනි කොටසේ මේකේ එකේ 3. එතන එතකොට මෙතන
එකකට එකක් දාගන්න. සල්ෆර් වලට එකයි, සෝඩියම් වලට එකයි එහෙම දාගන්න. right? එතකොට මෙතන ප්‍රශ්න 10යි. 10යි මෙතන 10 කියලා කියන්නේ 9යි කියන්නේ 9 10 11 12 13 14යි. ලකුණු 14යි එතකොට. 14න් කීයද කියලා දාගන්න. හරි. හරි එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමු. මොනවද ගැටලු තියෙනවද? නැහැ නේ. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. good night. රාත්‍රී අයිබෝන් අයිබෝන්. good night.